අයිබෝන් දුවේ පුතේ සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම SL Commerce Education YouTube channel එක හරහා උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව ඉගෙන ගන්න දුවල පුතාලා වෙනුවෙන් දුවේ පුතේ ඔබ වෙනුවෙන් ගෙනෙන වීඩියෝ පාඩම් මාලාවේ තවත් එක් පාඩම් කොටසකුයි මේ විදිහට ඔබත් එක්ක එකතු වෙන්නේ. ඔබ දන්නවා ගිණුම් කරන කියන විෂය ඇතුලේ ඔබත් එක්ක මම පාඩම් කීපයකින් මීට පෙර හමු වුණා. අද දවසේ මම ඔබත් එක්ක සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ගිණුම් කරන විෂය තුල ඉගෙන ගන්න 6 වෙනි නිපුණතාවය. ඒ තමයි කේවල ස්වාමී ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන හදන්නේ කොහොමද කියලා බලන්න. මේක බොහොම ලේසි කාරණයක්. ඊටත් වඩා පුතේ ඔබ කේවල ස්වාමී ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කියන මේ කොටස ඉගෙන ගන්න එන්නේ ගිණුම් කරණය කියන විෂයට අදාළ සියලු විෂය කොටස් හරබර කිරීම නිවැරදිව ඉගෙනගෙන මම විශ්වාස කරනවා. right. ඒ නිසා අපිට පහසු වෙයි. නැත්නම් ඔබ නැවත සැරයක් ඒවා අධ්‍යයනය කරමින් එන්න. ඒ වගේම SL Commerce Education කියන මේ YouTube channel එක පිළිබඳව ඔබට යමක් සිහිපත් කරන්න ඕන. ඉදිරි කාලෙදී බලාපොරොත්තු වෙන ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව කියන විෂයන් ගෙනුත් වීඩියෝ පාඩම් ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එකතු වෙන්න. උසස් පෙළ විභාගයේ හොඳ සාමාර්ථයක් ගන්න මේක තෝතැන්නක් කරගන්න. අපි එකතු වෙමු අද දවසේ පාඩමත් එක්ක. අපි බලමු පුතේ ඔබට ලැබිලා තියෙන පළවෙනි අභ්‍යාසය කේවල ස්වාමී ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන හදන්නේ කොහොමද කියන කාරණේ අපි සාකච්ඡාවට ගනිමින් ඉන්නේ. එතෙන්දී කේවල ස්වාමී ව්‍යාපාරය කියන්නේ මොකක්ද? එන මූල්‍ය ප්‍රකාශන කියන්නේ මොනවද? ඇයි අපි මූල්‍ය ප්‍රකාශන කේවල ස්වාමී ව්‍යාපාරයක හදන්න ඕන? මේ කාරණා ඔබත් එක්ක සාකච්ඡාවට ගත්තා. ඉතින් මම ඔබට කාරණයක් සඳහන් කළා. කේවල ස්වාමී ව්‍යාපාරය කියන පාඩම ඇතුලේ අපි ඉගෙන ගන්නේ මූල්‍ය ප්‍රකාශන වල ආදායම් ප්‍රකාශනය සහ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන කාරණා දෙක හදන්න විතරයි කියලා. ඒ වගේම ආදායම් ප්‍රකාශය හැදිලා තියෙන්නේ කොහොමද කියන සංයුතිය අපි සාකච්ඡා කළා. ඉතින් අපි කිව්වා වෙළඳ කොටසක් තියෙනවා, ලාභ කොටසක් තියෙනවා ආදායම් ප්‍රකාශයක් ඇතුලේ. වෙළඳ කොටසින් කරනවා කිව්වා අපි දල ලාභය හෝ අලාභය හොයාගන්න එක. ලාභ කොටසින් කරනවා කිව්වා සුද්ධ ලාභය හෝ අලාභය හොයන එක. ඒතර දල ලාභය හොයනවා කිව්වි විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කළා. විකුණුම් පිරිවැය හදාගෙන විදිහ අපි කතා කළා. ආරම්භක තොගයට ගැනුම් එකතු කළා. අවසන් තොගය අඩු කරන්න ඕන කියලා. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරපුවාන් දල ලාභය ලැබෙනවායි කිව්වා. ඒ දල ලාභයේ සුද්ධ ලාභේ බවට පත් කරන්නේ ලාභ ගිණුමින් කිව්වා. ඒ කොහොමද කරන්නේ කියලා අපි කතා කරා. දල ලාභයට වෙනත් ආදායම් තිරණ එකතු කළා. පරිපාලන වේදම්, බෙදා හැරීමේ වේදම් සහ මූල්‍ය හා වෙනත් කියන මේ වේදම් ටික අඩු කරාට පස්සේ අපිට සුද්ධ ලාභය ලැබෙනවා. මේක ඉතාම ලේසි කාරණයක්. ඉතින් අපි බලමු මේ ඉගෙනගත්ත මූලික સિદ્ધාන්ත කාරණා භාවිතා කරලා කොහොමද ප්‍රායෝගිකව අපි අභ්‍යාසයක් කරන්නේ. මම හිතනවා ඔබට පුළුවන් මේක. ඔබ ගිණුම් කරන්නේ සම්බන්ධව මේ වෙනට හොඳ දැනුමක් තියෙන දරුවන් විදිහටයි ඉන්නේ. උසස් පෙළ ගිණුම් කරන විෂය සම්බන්ධව ගෙනෙන වීඩියෝ පාඩම් මාලාවේ මේ තවත් එක පාඩමක් විදිහට මේ හමු වෙන්නේ. අපි බලමු. right. එන්න මාකේ. බලන්න ඔබට දීලා තියෙන ගාන සඳරුවන්ගේ ව්‍යාපාරයේ 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයේ තොරතුරු පහත පරිදි වේ. බලන්න ගැනුම් දෙනවා, විකුණුම් දෙනවා, ආරම්භක තොගය දෙනවා, ආපසු යවුම් දෙනවා, අවසන් තොගය දෙනවා, ආපසු යවුම් දෙනවා, තීරු බදු දෙනවා. ඊට පස්සේ අපිට කියනවා පුතේ ගාන ඇතුලේ අවශ්‍ය වන්නේ ඉහත තොරතුරු ඇසුරින් වෙළඳ ගිණුම හදාගන්න. ඉහත තොරතුරු ඇසුරින් වෙළඳ ගිණුම හදාගන්න. එහෙනම් මේ කියන්නේ දල ලාභය හොයන ගිණුම හදන්න. right. අපි බලමු මේ කොහොමද කරන්නේ කියලා. මම ගාන රූල් කරගත්තා පුතේ. ඔයත් රූල් කරගන්න එක සැරේ අපි හැමෝවත් එක්ක හදමු. එන්න.
right. බලන්න සඳරුවන්ගේ ව්‍යාපාරය අපිට මුලින්ම දෙන්නේ ගැනුම් 4,80,000යි. ගැනුම් කියන්නේ පුතේ ව්‍යාපාරයක තියෙන ප්‍රධානම වියදම. ඒතර ගැනුම් ගිණුමෙන් නිරූපණය වෙන්නේ අපි බහන්න ගන්න ගිය පිරිවැය. right. එහෙනම් ගැනුම් කියන ඕන වෙනවා අපිට මොකක් සඳහාද පුතේ? විකුණුම් පිරිවැය හොයන්න. එහෙනම් ආදායම් ප්‍රකාශයේ වෙළඳ කොටසේදී විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගයට ගැනුම් එකතු කරන්න ඕනේ පුතේ. right. එහෙනම් අපි කරමු එකතු වෙන්න මාත් එක්ක විකුණුම් පිරිවැය ආරම්භක තොගය එකතු කළා ගැනුම් 4,80,000යි. 480යි. එකතු කළා ගැනුම් 4,80,000යි. අපි මේ සාකච්ඡා කරගෙන යමු. ඔබට පුළුවන් මේ කාරණේ. ඊළඟ අපිට දෙනවා පුතේ සඳරුවන්ගේ ව්‍යාපාරේ විකුණුම් 8,90,000යි. විකුණුම් 8,90,000යි. විකුණුම් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයක තියෙන ප්‍රධානම ආදායම. එහෙනම් ඒගොල්ලෝ බහන්න විකිණීමෙන් අත් කරගෙන තියෙන ආදායම මෙහෙයුම් ආදායම. මේක ඕන වෙනවා පුතේ දල ලාභය හොයද්දී. එහෙනම් දල ලාභය හොයද්දී අපි වෙළඳ ගිණුමේ උඩටම අරගෙන යන්න ඕන. ආදායම් ප්‍රකාශයේ උඩටම අරගෙන යන්න ඕන. විකුණුම් එහෙනම් අපි අරගෙන යනවා ආයෙත් මාත් එක්ක අරගෙන යමු 8,90,000යි. 8,90,000යි. අපි ඊළඟ එකට යමු. බලන්න අපිට දෙනවා පුතේ ආරම්භක තොගේ 16,500යි. ආරම්භක තොගය කියලා කියන්නේ ගිණුම් කාලච්ඡේදය අවසන් වෙලා ඊළඟ කාලච්ඡේදය ආරම්භ වෙද්දී ඒ ගබඩාවේ ගිය අවුරුද්දේ විකුණන්න ගෙනාවු ටිකෙන් විකුණලා ඉතුරු වෙලා තියෙන ටික. ඒක අපි කියනවා මේ අවුරුද්දට ආරම්භක තොගය. ආරම්භක තොගය කියන එක අපිට ඕන වෙනවා පුතේ මොකක් සඳහාද? විකුණුම් පිරිවැය හොයන්න. ඇයි? ආරම්භක තොගය එකට තමයි පුතේ අපි එකතු කරන්නේ ගැනුම්. ඇයි එකතු කරන්නේ? ව්‍යාපාරයේ මේ කාලච්ඡේදය තුල මිලදී ගත්තේ බාන ටික ඊළඟ ගිය අවුරුද්දේ ඉවරලා මේ අවුරුද්දේ ආරම්භ වෙනකොට ගබඩාව ඉතුරු වෙලා තිබිච්ච ටික මේ ටික ඔක්කොගෙම තමයි අපි විකිණීම සඳහා සූදානම් කරපු තොගය සකස් වෙන්නේ. එහෙනම් ආරම්භක තොගය අපි අරගෙන එනවා විකුණුම් පිරිවැය වලට උඩටම අරගෙන යමු. ආරම්භක තොගය අපිට දෙනවා 16,500යි. ආරම්භක තොගය අපිට දෙනවා 16,500යි. 16,500යි. අපි ගාන ඉස්සරහට යමු පුතේ මගෙත් එක්ක යමු. ඊළඟට දෙනවා පුතේ ආපසු යවුම් 17,500යි. ආපසු යවුම් කියලා කියන්නේ පුතේ අපි ව්‍යාපාරයේ විකුණන්න මිලදී ගත්ත තොගය එක්ක තැරිලා පොඩි වෙලා එහෙම නැත්නම් කල්ලිකුත් වෙලා ඉල්ලුමට අනුකූල නොවිලා මේ මොනවා හරි හේතුවක් නිසා මේ කාර්යය ඔබ දන්නවා මොනවා හරි හේතුවක් නිසා ආපහු යවුවොත් අපි ඒකට කියනවා ආපසු යවුම්. එහෙනම් අපේ භාණ්ඩ මිලදී ගත්තී සටහන් කරනවා පුතේ කොහෙද? ගැනුම් වල. අපි භාණ්ඩ මිලදී ගන්නකොට විකුණන්න අපි සටහන් කරනවාද විකුණන්න ගන්නකොට ගැනුම් වල සටහන් කරනවා. ඒක අපේ ව්‍යාපාරයෙන් ප්‍රධාන වියදම. මකුව ගැනුම් ගිණුමේ නිරූපණය වෙන්නේ ව්‍යාපාරයේ විකුණන තියෙන බඩු තොගය. එහෙනම් මේ ගත්තේ භාණ්ඩ ආපහු යවලා. යවුවයි කියලා කියන්නේ ගැනුම් කියන වියදම අඩු වෙන්න ඕනේ පුතේ. ඇයි? අපි දැන් ගත්තේ ටික අහපු ටික කියවලා. එහෙනම් ආපසු යවුම් ගැනුම් වලින් මොනවා වෙන්න ඕනද පුතේ? අඩු වෙන්න ඕන. එහෙනම් විකුණුම් පිරිවැය හොයද්දී ගැනුම් වලින් අපි ආපසු යවුම් මොනවා කරනවද පුතේ? අඩු කරනවා. කීයක් තියෙනවද බලන්න. දීලා තියෙනවා අපිට 17,500. ඒ කියන්නේ 17.5යි. අපි සටහන් කරමු. ආරම්භක තොගයේ දෙවෙනි රූලින් සටහන් කරගන්න පුතේ. අතපසු වීම right 16.5යි. නාපසු යවුම් අපි වාගෙත්ත 17.5යි. සටහන් කළා. මේක අඩු කිරීමක් නිසා අපි අරගෙන ඉන්නේ පුතේ වරහන් ඇතුලෙන් අරන් ආවා. ඊළඟට අපිට දෙනවා පුතේ අවසන් තොගය 30000යි. ව්‍යාපාරයේ අවසාන තොගය තිබිලා තියෙනවා පුතේ 30000. අවසාන තොගය අපිට ඕන වෙන්නේ විකුණුම් පිරිවැය හොයද්දී. ඇයි ඒ අවසන් තොගය අපි විකුණුම් පිරිවැය හොයද්දී ඕන වෙනවා. අපි අවසන් තොගය ගලපන විදිහ සාකච්ඡා කළා පුතේ. කොහොමද කරන්නේ කියලා. ඇයි මොකක්ද කිව්වේ තින්ද අවසන් තොගය ගලපන ගැලපිල්ලද අපි කතා කරේ. මොනවාද කිව්වේ? අපි අවසන් තොගය විතර හඳුනගන්න ඕන. අපි එතනට right. ඊළඟට අපිට දෙනවා පුතේ ගානේ ව්‍යාපාරයේ 2019 මාර්තු 30කට අවසාන තොගය. මේ කියන්නේ කාලච්ඡේදයේ ආරම්භයේ තිබිච්ච තොගයත් ව්‍යාපාරයට කාලච්ඡේදය තුල මිලදී ගත්ත තොගයත්
මේ දෙකේම ටිකෙන් කාලච්ඡේදය තුල භාණ්ඩ විකුණුවාට පස්සේ තවත් ගබඩාවේ ඉතුරු වෙලා තියෙන තොගය. එහෙනම් මේ අවසන් තොගේ පිරිවැය කියන එක අපිට ඕන වෙනවා පුතේ මොකක් හොයන්නද? විකුණුම් පිරිවැය හොයන්න. එහෙනම් අපි ආරම්භක තොගේ ගණන් වලට එකතු කළා වගේම අවසාන තොගයක් මොකක් කරන්නවද විකුණුම් පිරිවැය හොයද්දී? අඩු කරන්න ඕන පුතේ. එහෙනම් කරමු අඩු වෙන්න මාත් එක්ක අඩු කරන්න. අවසන් තොගේ මෙතන පොඩි ඉඩක් තියාගෙමු අපි තව මොන හරි આવුත් ලියන්න. අවසාන තොගේ. අවසාන තොගේ බලන්න කීයක් තියෙනවද කියලා 30000යි. එහෙනම් අඩු කිරීමක් විදිහට දෙවෙනි රෝලින් අරගෙන ඉන්න 30000යි සටහන් කළා පුතේ. ඊළඟට බලන්න අපිට ගාන දෙනවා ආපසු එවුම් 25000යි. මොනවද පුතේ ආපසු එවුම් කියලා කියන්නේ? මොනවද ආපසු එවුම් කියලා කියන්නේ? ආපසු එවුම් කියලා කියනවා පුතේ අපි භාණ්ඩ විකුණනට පස්සේ ඒ ගත්තේ අය මොන හරි දෝෂයක් නිසා හරි මොන හරි හේතුවක් නිසා ඒ භාණ්ඩ පුතේ අපිට අහපුව එවනවා. අන්න බලන්න අපි ඒ භාණ්ඩ ටික විකුණද්දී හඳුනගත්ත විකුණුම් විදිහට අපේ ආදායමක් විදිහට. එහෙනම් භාණ්ඩ ටික ආපහු එවලා ඒගොල්ලෝ ගත්තේ භාණ්ඩ ආපහු එවලා එව්වයි කියලා කියන්නේ පුතේ අපේ විකුණුම් කියන ආදායම අඩු වෙනවා. ඒ කියන්නේ විකුණුම් කියන ආදායම අඩු වෙන්න බලපාන ගන්න දුන්නත් තමයි මොකද්ද? ආපසු එවුම් කියලා කියන්නේ. එහෙනම් ආපසු එවුම් ගිණුම අපි හඳුනගන්නවා ඍණ ආදායම් ගිණුමක් විදිහට. මොන ගිණුමක් විදිහටද? ඍණ ආදායම් ගිණුමක් විදිහට. මේක ඔබ දන්න කාරණයක්. එහෙනම් අපි විකුණුම් වලින් ආපසු එවුම් ටික අඩු කරනවා පුතේ. එන්න අඩු කරන්න මාත් එක්ක විකුණුම 8,90,000න් ආපසු එවුම් අඩු කරනවා අපි 25000යි. එතකොට අපිට එනවා සුද්ධ වශයෙන් කොච්චර විකුණුම් තිබිලාද කියලා 25000යි. ඊළඟ ගාන ඊළඟ කාරණයට යම් පුතේ බලන්න අපිට දෙන්නේ තීරු බදු 13000යි. මේ තීරු බද්දක් කියලා කියන්නේ පුතේ අපි පිටරටින් භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරයක් වෙන්නේ නැති සඳරුවන්ගේ ව්‍යාපාරය. එතකොට පිටරටින් භාණ්ඩ මේ රටට ගෙනිද්දී වරායේදී අපෙන් අය කරන ගාස්තුවක් බද්දා. අන්න අපි හඳුනගත්තේ මොකද්ද? තීරු බද්දා. ඒතර පුතේ අපි භාණ්ඩයක් මිලදී අරගෙන අපේ ගබඩාවේ අපේ ව්‍යාපාරේ රාක්කය දක්වා එන්න යන සියලුම දේවල් පිරිවැය ටික ගැනුම් වලට එකතු වෙන්න ඕන. ඒක තමයි ඇත්තම ගැනුම් පිරිවැය. කියන්නේ අපේ කඩේ රාක්කයට අපි සබන් කැට යන සබන් කැටේ කීයකටද ඇවිල්ලා තියෙන්නේ. රයිට්. එහෙනම් මේ ගැනුම් කියන වියදමට මේ තීරු බද්දමක් වෙන්න ඕනද පුතේ? එකතු වෙන්න ඕන. අපි කරමු එකතු වෙන්න මාත් එක්ක එකතු කරමු. ආපස්සෙම අඩු කළා ගැනුම් වලට එකතු කරනවා පුතේ තීරු බද්ද. නෝයි පහස්වදා මේ එකතු කිරීම දැම්මා මෙතනින්. තීරු බද්ද කීයක් තියෙනවද? 13000යි පුතේ. තීරු බද්ද තියෙනවා 13000. එකතු කරා 13000. හරි. අපි පුතේ එහෙනම් ගානට අදාළ සියලු කාරණා ටික සටහන් කරගෙන ඉවරයි. අපි බලමු ගාන ශේෂ කළා මේ ව්‍යාපාරේ කොච්චර දර ලාභයක් ලබලාද? එන්න මාත් එක්ක බලමු. ඉක්මනින් එන්න. බලමු එකතු කරමු. රයිට්. 8,90,000ක් තිබිලා තියෙනවා විකුණුම්. මේකෙන් 25ක් ආපසු එවුම අඩු වුණාම 8,65,000 කියන්නේ 865 පුතේ සුද්ධ විකුණුම්. ගැනුම් වලින් ආපසු යවුම් අඩු කළා තීරු බදු එකතු කරාපුවාම අපිට එනවා බලන්න තීරු බදු එකතු කරාම අපිට එනවා 480යි 13යි කියන්නේ 493යි පුතේ. 493න් අඩු වෙන්න ඕනි 17.5ක්. එතකොට ඔයාලට එනවා 17ක් ගියාම 476යි. ඒකෙන් 0.5ක් ගියාම 475.5. ඔබට ලැබෙනවා 475.5. එහෙනම් ආරම්භක තොගයට මෙන්න මේ ගැනුම් ටික එකතු කරන්න. බලන්න එකතු කරපුවාම ඔබට එනවා
16.5ක් එකතු වෙන්න ඕනේ 475ට. එතකොට 475යි 16යි කියන්නේ 491යි මේ එකයි 492යි පුතේ. මම හිතනවා පැහැදිලි මේ කාර්යය තාම සරල අභ්‍යාසයක්. අපිට මේ මූලික කාරණය අවබෝධ කරගන්න බලන්න එන 492කින් අඩු කරන්න ඕනේ අපි ඊළඟට අවසාන තොගේ ව්‍යාපාරයේ කාලච්ඡේදයේ අවසාන ඉතුරුලා තිබිච්ච ටික බලන්න කීයක් තියෙනවද කියලා. 492කින් 30ක් ගියාම 462යි 4,62,2000යි. එහෙනම් අපි විකුණුම් පිරිවැය හොයාගත්ත පුතේ 4,62,000යි. එහෙනම් ආරම්භක තොගයෙන් සුද්ධ විකුණුම් වලින් අඩු කරනවා විකුණුම් ආදායමින් 4,62,000. එතකොට ඔබට ලැබෙනවා ව්‍යාපාරයේ දල ලාභයක්ද අලාභයක්ද තියෙන්නේ කියලා. අපි බලමු දල ලාභයක්ද අලාභයක්ද. ඔබට පේනවා මෙතන දල ලාභයක් තියෙන්නේ. එහෙනම් 8,65,000න් අඩු කරන්න 462,000. 465ක් අඩු වුණොත් පුතේ 8,65,000න් 400යි 3ක් අඩු වෙච්චාම 3 ලක්ෂ බලන්න පහෙන් දෙයක් ගියාම 3යි 6න් බිංදුවයි 8න් 4ක් ගියාම 4යි 4,03,000ක දල ලාභයක් පුතේ සඳරුවන්ගේ ව්‍යාපාරයේ තිබිලා තියෙනවා. 4,03,000ක දල ලාභයක් තමයි සඳරුවන්ගේ ව්‍යාපාරයේ තිබිලා තියෙන්නේ. තාම ලේසි අභ්‍යාසයක් සරල එකක්. මම හිතනවා මේ වෙළඳ ගිණුම හදන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳ ඔබට දල වශයෙන් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් right බලන්න අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න. අපි කියවගම් පුතේ ඔබේ නිබන්ධනයේ ඊළඟ ගාන බලන්න මාත් එක්ක කියව ගන්න. මහේලගේ ව්‍යාපාරය සෑම වසරකම 3.31 දිනට ගිණුම් පියවන අතර 2019 3.31 අවසන් වර්ෂයේ පහත තොරතුරු පහත පරිදි වේ. නැත්නම් පහත දී ඇත. මෙම තොරතුරු ආශ්‍රයෙන් වෙළඳ හා අලාභ ගිණුම සකසන්නේ කියන ආදායම් ප්‍රකාශය සකස් කරන්නේ කියලයි පුතේ අපිට කියන්නේ. බලමු අපි කොහොමද කරන්නේ කියලා. සරල අභ්‍යාසයක් එන්න අපි ගානේ මුලින් එක හදාගෙන යමු. බලන්න පුතේ ඔබට මුලින්ම දෙන්නේ ගැනුම් 2,20,650යි. ඔබ දන්නවා දැනටමත් ගැනුම් කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන වියදම. ඒක ඕන වෙනවා අපිට විකුණුම් පිරිවැය හොයද්දී. එහෙනම් විකුණුම් පිරිවැය හොයන තැන ආරම්භක තොගයට එකතු වෙන්න ඕනි ගැනුම් 2,20,650යි. 220,650යි. 220,650යි. right. ඊළඟට අපිට දෙනවා පුතේ ගානේ විකුණුම් 4,00,000යි. විකුණුම් කියන්නේ ව්‍යාපාරයේ ප්‍රධාන ආදායම. අරගෙන එන්න ඕනේ ආදායම් ප්‍රකාශයේ උඩටම අරගෙන එන්න 4,00,000යි. විකුණුම් 1,04,යි. සටහන් කළා පුතේ. ඊළඟට බලන්න ආපසු යවුම් දෙනවා අපිට 4,500ක්. ආපසු යවුම් කියලා කියන්නේ ඔබට මම දැන් මේ කියලා තියෙන්නේ ආපසු යවුම් කියලා කියන්නේ අපි විකුණන්න හිතාගෙන ගත්තේ භාණ්ඩ වලින් කොටසක් ආපහු යැවීමක්. එහෙනම් ගැනුම් කියන වියදම අඩු වෙන්න ඕන. එහෙනම් අපි ගැනුම් වලින් අඩු කරනවා පුතේ ආපසු යවුම් බලන්න කීයක් දීලා තියෙන්නේ කියලා 4,500 පුතේ. එහෙනම් ගැනුම් වලින් අඩු වෙන්න ඕනේ 4,500ක්. වරහන් ඇතුළේ අරගෙන ඉන්න මේක අඩු කිරීමක් නිසා. ඊළඟට අපිට දෙනවා පුතේ ගානේ බලන්න ආපසු එවුම් 15,000යි. මේ කියන්නේ අපි විකුණපු භාණ්ඩ වලින් ආපහු එවලා ව්‍යාපාරයට. දැන් අපේ විකුණුම් කියන ආදායම අඩුවීමක්. ආපසු එවුම් කියන්නේ ඍණ ආදායම් ගිණුමක්. එහෙනම් විකුණුම් වලින් ආපසු එවුම් මොනා කරන්න ඕනේද පුතේ? අඩු කරන්න ඕන. මේ කාරණේ අපි කලින් ගානක් හදපු නිසා ඉක්මනින් යනවා. හරි එන්න. ආපසු එවුම් 15,000යි. මාත් එක්කම කරමු ආපසු එවුම් 15,000යි. ආපසු එවුම් 15,000යි. සටහන් කළා පුතේ. අඩු කිරීමක් නිසා වරහන් ඇතුලේ අපි අරගෙන ගියේ. ඊළඟට ගොඩබෑමේ කුලී ඊළඟ එකට එන්න. ගොඩබෑමේ කුලී 3,000යි. මේ කියන්නේ පුතේ අපි භාණ්ඩ ටික ව්‍යාපාරයට ගේන්න ගියාට පස්සේ සමහර වෙලාවට මහේලගේ ව්‍යාපාරය පිටරටින් භාණ්ඩ ගෙන ආනයනය කළා විකුණන ව්‍යාපාරයක් වෙන්නේ නැති අන වරායිදි ගොඩ බාන්න ගිය කුලියක් මේ.
එහෙනම් මේ භාණ්ඩ ව්‍යාපාරයේ දක්වා ගෙන යන සියලුම වියදම් ටික එකතු කරන්නේ අපි ගැනුම් වලට. එහෙනම් ගොඩබෑමේ කුලියත් අපි එකතු කරන්න ඕනේ කොහාටද පුතේ? ගැනුම් වලට. එන්න මාත් එක්ක එකතු කරමු. ගොඩබෑමේ කුලිය එකතු කළා. ගොඩබෑමේ කුලිය බෑමේ කුලිය ගොඩබෑමේ කුලිය බලන්න කීයක් තියෙනවද කියලා. 3000යි අපි සටහන් කරමු. ගොඩබෑමේ කුලිය අපි සටහන් කළා පුතේ 3000යි. අපි යම් පුතේ ගාන ඊළඟ කාරණේට බලන්න දෙනවාට තීරු බදු 9500යි. තීරු බද්දක් කියලා කියන්නේ අපි මුලින් අඳුනගත්තා මේ වරායේදී අපිට ගෙවන්න වෙන බද්දක්. ඒතර බලන්න මේක නිසා අපේ ගැනුම් කියන වියදම වැඩි වෙනවා තීරු බද්දක් නිසා. එහෙනම් අපි ගැනුම් වලට මොකක් කරන්න ඕනද? එකතු කරන්න ඕන. එන්න අපි එකතු කරමු. ගැනුම් වලට එකතු කරනවා පුතේ තීරු බදු. ඇයි මේ භාණ්ඩ ටික ව්‍යාපාරයට ගේන්න යන සියලුම වියදම් ටික ගැනුම් කියන පිරිවැයට එකතු වෙන්න ඕනි. ගැනුම් වලට එකතු වෙන්න ඕන. එහෙනම් වියදමක් වැඩි වෙලා 9500කින් තීරු බදු ගැනුම් වලට එකතු කළා. right. ගැනුම් වලට එකතු කළා. ඊළඟ එකට එමු. අපිට විකුණුම් පිරිවැය හොයන්නයි තීරු බදු ඕනි වෙන්නේ. ඊළඟ 2018 4යි 1 තොගේ 16500යි. 18 4යි 1 තොගේ කියලා කියන්නේ පුතේ ආරම්භක තොගය. එතකොට මේ ආරම්භක තොගය අපිට ඕන වෙනවා මොකටද? විකුණුම් පිරිවැය හොයද්දී පුතේ ගැනුම් වලට එක්කාසු කරන්න ඕන. ඒ කාරණේ අපි දන්නවා. එහෙනම් අපි විකුණුම් පිරිවැය හොයන තැන ගැනුම් වලට එකතු කරනවා. එහෙනම් උඩින්ම අරගෙන එනවා පුතේ ආරම්භක තොගය 16500යි. දෙවෙනි රූලෙන් අරන් ඉන්නේ 16500යි. ආරම්භක තොගය සටහන් කළා පුතේ. ඊළඟට බලන්න අපිට ගාණ දෙනවා අවසන් තොගය 17500යි. ඒතර අවසන් තොගය කියලා කියන්නේ පුතේ කාලච්ඡේදයක් තුල ගත්තේ භාණ්ඩත් කාලච්ඡේදයේ ආරම්භයේ අපේ ගබඩාවේ තිබිච්ච භාණ්ඩ ටිකත් මේ ටික ඔක්කොම එකතුවෙන් කාලච්ඡේදය තුල අපි විකුණු භාණ්ඩ ටික අයින්ට උනාට පස්සේ තව දුරටත් ගබඩාවේ ගිණුම් කාලච්ඡේදය අවසන් වෙනකොට ඉතුරු වෙලා තියෙන තොගය අපි කියන අවසන් තොගය. මේක ව්‍යාපාරයට වත්කමක්. ඒක ඔබ දන්නවා. එහෙනම් මේ අවසන් තොගය අපිට ඕන වෙන්නේ විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගය එකතු කරපු නිසා අවසන් තොගය මොනා කරන්න ඕනද? අයින්ට කරන්න ඕන. එහෙනම් අයින්ට කරමු. එන්න අඩු කිරීම අවසන් තොගය. පොඩි ඉඩක් තියලා ලියාගෙන ආය මොන හරි ආවු ලියන්න. අවසාන තොගය. විකුණුම් පිරිවැය හොයද්දී අඩු කරන්න ඕන අවසාන තොගය අපි අඩු කරමු. අඩු එන්න මාත් එක්ක අඩු කරන්න. අවසාන තොගය අපිට දෙනවා 17500යි පුතේ. 17500යි. සටහන් කළා. අඩු කිරීමක් නිසා වරහන් ඇතුලින් අපි අරගෙන ආවා. ඊළඟට ඔයාලට දෙනවා පුතේ ගෙන යාමේ කුලී. මේ බලන්න මේ ගෙන යාමේ කුලී ගෙන ඒමේ කුලී ඔබ වරද්දගෙන තනක්. මොකද ගෙන ඒමේ කුලී කියලා කියන්නේ පුතේ අපි භාණ්ඩ ව්‍යාපාරයේ විකිණීම සඳහා මිලදී ගන්න භාණ්ඩ ටික ව්‍යාපාරය දක්වා ගේන්න යන කුලිය. ඒක අපි ගැනුම් පිරිවැයට එකතු කරන්න ඕනි විකුණුම් පිරිවැය හොයද්දී. ඊළඟට ගෙන යාමේ කුලියක් කියලා කියන්නේ පුතේ අපේ ව්‍යාපාරයේ තියෙන ටිකක් අපි විකුණන්න කොහටරි අරගෙන යන්න. ඩිලිවරි කරන්න. අන්න දරනවා වියදමක් අපි එකට කියනවා මොනවා කියලාද? ගෙන යාමේ කුලියක් කියලා. right. ඔබට මේක පැහැදිලි සරල කාරණයක්. නැත්නම් ගෙන යාමේ කුලිය කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයකට අපි ඉගෙනගෙන තියෙන්නේ මේක බෙදා හැරීමේ වියදම. මේ විකිණීම සඳහා දරන වියදම. ඒ නිසා මේක බෙදා හැරීමේ වියදම. එහෙනම් අපි ලාභ ගිණුමේ බෙදා හැරීම කියන වියදම් කොට තමයි මේක අරගෙන යන්න ඕන. right. මේ ගාන පොඩි සරල ගානක්. ඒ නිසා මේ බෙදා හැරීමේ වියදමක් විතරයි තියෙන්නේ. මම එයා විතරක් ගන්නවා. බෙදා හැරීමේ වියදම්. සුද්ධ ලාභයට පල්ලෙහෙන් ඉන්නේ. ලාභ කොටස. අපි ලොකු සංකීර්ණ අභ්‍යාසයක් කතා කරමු. එතකොට මේ සියලු කාරණා තියෙන එක බලමු. බෙදා හැරීමේ වියදම් බලන්න කීයක් තියෙනවද? 4300යි පුතේ. බෙදා හැරීමේ වියදම් තියෙනවා 4300ක්. සටහන් කළා. ලාභ ගිණුමට අපි හර කළා. ඊළඟට ගෙන ඒමේ කුලී 7350යි පුතේ. ගෙන ඒමේ කුලියක් කියලා කියන්නේ අපි
ව්‍යාපාරයේ විකුණන්න ගත්තේ තොගේ ගබඩාව දක්වා ව්‍යාපාරය දක්වා ගේන්න ගිය කුලියක්. එහෙනම් මේක ගැනුම් කියන පිරිවැයට එකතු වෙන්න ඕන. එහෙනම් අපි එකතු කරමු එකතු වෙන්න මාත් එක්ක ගැනුම් පිරිවැයට එකතු කරනවා අපි ගෙන මේ කුලිය. ගෙන මේ කුලිය අපි ගැනුම් පිරිවැයට එකතු කරා පුතේ. බලන්න කීයක් තියෙනවද කියලා ඔබට දීලා තියෙනවා 7350යි. සටහන් කළා 7350යි. 7350යි. එහෙනම් අපි ගානට අදාළ මහේලගේ ව්‍යාපාරයේ ගානට අදාළ සියලුම තොරතුරු සටහන් කළ ඉවරයි පුතේ. එහෙනම් අපිට පුළුවන් මේ ගාන සුළු කරලා ව්‍යාපාරයේ දල ලාභයත් සුද්ධ ලාභයත් කියන දෙක හොයාගන්න. එහෙනම් හොයමු. ඉක්මනින් හදමු. 4,15,000 3,85,000යි 220,650යි එකතු කිරීම ටික අඩු කරලා 650යි 350යි කියන්නේ 10යි එන 221යි 221යි 7යි 228යි 9යි 237යි 3යි 240යි 240යි 500යි 500 500 ගියාම 240යි ඒකෙන් 4000ක් ගියාම 2,36,000ක් තමයි එනවා කියලා හිතෙන්නේ. හරි බලන්න ඔයාට ඒ ගන්න දෙන්නේ කියලා. දෙලක්ෂ 36,000ක් දෙන්නේ බලන්න. right. එහෙනම් ඒකෙන් අවසාන තොගය අඩු වෙන්න ඕන. ඒකට ආරම්භක තොගය එකතු වෙන්න ඕන. බලන්න කීයක් තියෙනවද කියලා. 2,36,000ට එකතු වෙන්න ඕනේ 16,500ක්. එතකොට ඔබට ලැබෙනවා 2,52,500යි. ඒකෙන් 17,500ක් ගියාම ඔබට එනවා 2,35,000යි. එහෙනම් විකුණුම් පිරිවැය වෙන්නේ පුතේ මේ මහේලගේ ව්‍යාපාරයේ 2,35,000යි. එහෙනම් විකුණුම් සුද්ධ විකුණුම් වලින් අඩු කරන්න පුතේ විකුණුම් පිරිවැය. ඒතර ඔබට ලැබෙන මේක වරහන් ඇතුළේ අරගෙන එන අඩු කිරීමක් නිසා 3,85,000න් අඩු වෙන්න ඕනේ පුතේ 2,35,000ක්. ඒතර 3,85,000න් 85,000න් 35ක් ගියාම 50,000යි. 3,50,000න් ලක්ෂ දෙකක් ගියාම 1,50,000යි. එහෙනම් පිළිතුරු වෙන්නේ 1,50,000ක දල ලාභයක් තිබිලා තියෙනවා මහේලගේ ව්‍යාපාරයේ. මහේලගේ ව්‍යාපාරයේ දල ලාභය 1,50,000යි. සටහන් කරමු දල ලාභය. ටිකක් හැමින් මේ අභ්‍යාසය ඔබත් එක්ක සාකච්ඡාවට ගන්න මේ මූලික කාරණා හොඳින් අවබෝධ වුණොත් අපිට ඉස්සරහට පහසුයි. එහෙනම් දල ලාභය 1,50,000යි. ඒකෙන් අඩු වෙන්න ඕනි පුතේ ව්‍යාපාරයේ තියෙන වියදම් ටික. එක වියදමයි තියෙන්නේ පුතේ මොනවද? දල ලාභයේ වියදම් අඩු වෙන්න ඕන සුද්ධ ලාභය හොයද්දී. එක වියදමයි තියෙන එක බෙදා හැරීමේ වියදමක්. එහෙනම් අඩු කරමු බෙදා හැරීමේ වියදම් 4,300යි. බෙදා හැරීමේ වියදම් එහා උඩට අරගෙන යන් 4,300යි. 1,50,000න් පුතේ 4,300ක් ගියාම 1,46,000යි 1,45,700ක සුද්ධ ලාභයක් එනවා පුතේ මහේලගේ ව්‍යාපාරයෙන්. ඔබට පේනවා මහේලගේ ව්‍යාපාරයේ සුද්ධ ලාභය 1,45,700යි පුතේ. බොහොම ලේසි අභ්‍යාසයක්. මම හිතනවා ඔබට පැහැදිලි වුණා කියලා. හරි පුතේ අපි යමු ඔබේ නිබන්ධනයේ 4 වෙනි අභ්‍යාසය ඔබට දීලා තියෙන්නේ. බලන්න. සමන්ගේ ව්‍යාපාරයේ පහත තොරතුරු ඔබට සපයා ඇත. එම තොරතුරු උපයෝගී කරගෙන 2018-2019 වර්ෂයේ වෙළඳ ගිණුම හදන්නේ කියලා අපිට කියන්නේ පුතේ. බලන්න ඔබ ගන්න උල් කරගන්න වෙළඳ ගිණුමට අවශ්‍ය කාරණා අපි ගන්න හදන්න පටන් ගමු. මුලින්ම මගෙත් එක්ක කියව ගමු. බලන්න පුතේ 18 ආරම්භක තොගය දෙනවා අපිට 20,750ක්. වේතන තිබිලා තියෙනවා 18,000ක්. දල ලාභය තිබිලා තියෙනවා 91,800ක්.
තීරුවත් තිබෙන 11950ක්, ප්‍රචාරණ වියදම් 18750යි, විකුණුම් පිරිවැය 134200යි, හරවා යැවුම් 12600යි, ගැනුම් 117600යි, හරවා එවුම් 18000යි, මුදල් වංචා 21000යි. මේ විදිහට තමයි පුතේ සමන්ගේ ව්‍යාපාරයේ 2018-19 කියලා කියන්නේ 2019 3.31 වෙනකොට ව්‍යාපාරයේ තිබිලා තියෙන ශේෂයන් ටික. ඉතින් අපිට කියන්න පුතේ මේ ශේෂයන් ටික උපයෝගී කරගන්න මේ ශේෂයන් ටික උපයෝගී කරගෙන ව්‍යාපාරයේ දල ලාභය හෝ අලාභය හොයන්නේ කියලා. බොහොම ලේසි අභ්‍යාසයක්. අපි අභ්‍යාස දැන් කීපයක් කතා කරලා තියෙන්නේ. බලමු කොහොමද කරන්නේ කියලා. ඒතර බලන්න පුතේ මේ කලින් අපි සාකච්ඡා කරපු අභ්‍යාස වලට වඩා පොඩි වෙනසක් තියෙනවා මේක ඇතුලේ. මොකද්ද? මේකේ විකුණුම් අපිට දීලා නැහැ පුතේ. අනිත් පැත්තට මේකේ දල ලාභය සහ විකුණුම් පිරිවැය කියන දෙන්නව අපිට දීලා තියෙනවා. ඒ වගේම මේකේ ව්‍යාපාරයේ අවසන් තොගයක් තියෙනවද නැද්ද කියලා අපිට දීලා නැහැ. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. බලන්න. අපි එක එක හදාගෙන යමු පුතේ. 2018 4.1 ආරම්භක තොගේ 20750යි. ආරම්භක තොගේ ඕන වෙන්නේ විකුණුම් පිරිවැය හොයද්දී අපි දන්න නිසා දැන් ඉක්මනින් යනවා ආරම්භක තොගේ සටහන් කරමු 20750යි පුතේ. දෙවෙනි රූලෙන් සටහන් කරගෙන 20750යි. ආරම්භක තොගේ 20750යි. ඊට වේතන දෙනවා පුතේ 18000ක්. වේතන කියන්නේ වියදමක් පරිපාලන වියදමක්. මේක අපිට අලාභ ගිණුමට අවශ්‍ය කාරණයක්. අපිට වෙළඳ ගිණුමට ඕන වෙන්නේ නැහැ. එහෙනම් වියදම් මේක අරගෙන ඉන්නේ නැහැ. ඊළඟට දල ලාභය අපිට දෙනවා පුතේ 91800යි. දල ලාභය අපි රූල් කරගෙන තියෙන දල ලාභය අපි අරගෙන යමු. අපේ ගිණුම ඇතුළට 91800 කියන්නේ අවසානම අපි හොයන්නේ දල ලාභය. ඒක අපිට දීලා තියෙනවා 91800යි. ඊළඟට තීරු බදු දෙනවා පුතේ 11950ක්. තීරු බදු කියලා කියන්නේ බහණ්ඩ ව්‍යාපාරයට ගේනකොට දරන්න වෙන වියදමක්. ඒ නිසා මේක ගණන් වලට මොකක් වෙන්න ඕනද පුතේ? එකතු වෙන්න ඕන. අපි කරමු එකතු. තීරු බදු එකතු කළා. ගණන් වලට තීරු බදු අපි තීරු බදු එකතු කරමු පුතේ. 11950 යන ගණන් වලට එකතු කරන්න 11950යි. 11950යි. ඊළඟ ගානේ එනොත් දෙනවා පුතේ අපිට ප්‍රචාරණ වියදම් 18750යි. ප්‍රචාරණ වියදම් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. මේක අපිට නම් වෙළඳ ගිණුම හදන්න ඕන වෙන්නේ නෑ පුතේ. මම හිතනවා අපිට පැහැදිලි මේක. ප්‍රචාරණ වියදම් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. කියන බෙදා හැරීමේ වියදම් ඕන වෙන්නේ දල ලාභයේ සුද්ධ ලාභයේ බවට පත් කරන ලාභ ගිණුමට ඕන වෙන්නේ. නම් වෙළඳ ගිණුමට ඕන වෙන්නේ නැහැ. අපි ඊළඟට යනවා පුතේ ඊළඟ කාරණේට මාත් එක්ක යමු. විකුණුම් පිරිවැය 134000යි. 34200යි. එහෙනම් විකුණුම් පිරිවැය අපිට දෙනවා පුතේ ගාන ඇතුලේ 34200යි. විකුණුම් පිරිවැය කියන්නේ පුතේ ආරම්භක තොගයට ගණන් එකතු කරලා අවසාන තොගය අඩු කරාම අපිට එන ගාන. අවසාන තොගය අඩු කරාම අපිට එන ගාන. අපිට දැන් ගානේ දීලා තියෙනවා පුතේ විකුණුම් පිරිවැය 134200යි පුතේ. විකුණුම් පිරිවැය අපිට දීලා තියෙනවා ගාන ඇතුලේ 134200යි. right. ඊළඟ ගානේ දෙනවා පුතේ හරවා යැවුම්. ඒ කියන්නේ අපි ව්‍යාපාරේ විකුණන්න ගත්තේ තොගෙන් කොටසක් ආපස්සට අපි ගත්ත එක්කෙනාට ආපහු යවලා ණය හිමියට යවලා. එහෙනම් ආපස්සට යැවුම් නිසා පුතේ ව්‍යාපාරයේ ගැනුම් කියන වියදම අඩු වෙනවා. අපි කතා කරලා තියෙන්නේ මේක. ඒ නිසා අපි ගැනුම් වලින් අඩු කරන්න ඕන. ආපස්සට යැවුම් අඩු කළා. ආපස්සට යැවුම් පුතේ ආපස්සු යැවුම් අපිට ගානේ දීලා තියෙනවා පුතේ කීයක්ද? 12600යි. ආපස්සු යැවුම් 12600යි. 12600 අඩු කළා. ඒත් ව්‍යාපාරයේ ගැනුම් දෙනවා පුතේ අපිට ඊළඟට 117600 ගැනුම් කියන ප්‍රධානම වියදම් ව්‍යාපාරේ කොහොම වෙන්නේ අපිට විකුණුම් පිරිවැය හොයද්දී ආරම්භක තොගයට එකතු කරනවා පුතේ. එහෙනම් ගැනුම් 117යි 117000
600යි පුතේ. සටහන් කළා මාත් එක්ක මේ ගාන හදමු. 10600යි. ඊළඟට දෙනවා පුතේ අපිට ව්‍යාපාරයේ හරවා එවුම් 18000යි. මේ කියන්නේ අපි බහඬ විකුණපු ටිකෙන් ආපහු ව්‍යාපාරට ඒවලා. ආපස්සෙ එවුම් කියන්නේ ඍණ ආදායම් ගිණුමක්. ඒ කියන්නේ ආදායම අඩුවීමේ ගිණුමක්. එහෙනම් විකුණුම් කියන ආදායමෙන් ආපසු එවුම් අඩු කරනවා පුතේ. ඔයාලා දීලා තියෙනවා ගානේ 18000යි. විකුණු භාණ්ඩ ටික ආපස්සට අපිට එවලා. එහෙනම් අපේ විකුණුම් කියලා ආදායම අඩු වෙලා. ඊළඟට අවසානට දෙනවා පුතේ මුදල් වංචා 21000යි. මුදල් වංචා කියලා කියන්නේ ව්‍යාපාරයේ වියදමක්. මේක මූල්‍ය වියදමක්. ඒ නිසා මේක ඕන වෙන්නේ ලාභ සුද්ධ ලාභය හොයද්දී ලාභ ගිණුමට ඕන වෙන්නේ. නැත්නම් වෙළඳ කොටසට මේක අදාළ වෙන්නේ නැහැ කියලායි කියන්නේ. right එහෙනම් ගානට අදාළ සමන්ගේ ව්‍යාපාරයේ ගානට අදාළ සියලුම කාරණා ඔබ සටහන් කරලා ඉවරයි පුතේ. ඒතර මේ ගානේ ඔබට විශේෂත්වයක් පේනවා මොකක්ද? මේකේ තොරතුරු ටිකක් අඩුයි. විකුණුම් නැහැ. අවසාන තොගයක් නැහැ. විකුණුම් සහ අවසාන තොගය කියන දෙක මේ ගාන ඇතුලේ නැහැ. දර ලාභයේ තියෙනවා. එහෙනම් අපිට බලමු විකුණුම් හොයාගන්නේ කොහොමද කියලා. බලන්න මේ දර ලාභය කියන 91800 ඇවිල්ලා තියෙන පුතේ විකුණුම් වලින් ආපසු අඩු කරාට පස්සේ එන සුද්ධ විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය 134200ක් අඩු වුණාට පස්සේ විකුණුම් පිරිවැය 134200ක් අඩු වුණාට පස්සේ මේක ඇවිල්ලා තියෙන්නේ. එතන මේ ගිණුමක පුතේ මේ පහළට එද්දී අපි අඩු කරන දේවල් ගිණුමේ උඩහට එද්දී අපි මොකක් කරන්න ඕනද? එකතු කරන්න ඕන පුතේ. මේ ගානක් ආපුවාම ගිණුම පහළට එනකොට අපි අඩු කරා නම් ගිණුම උඩහට එනකොට මොකක් කරන්න ඕනද? එකතු කරන්න ඕන පුතේ. ඒක තමයි සරලවම අපිට මතක තියාගන්න පුළුවන් ලේසිම ක්‍රමය. එහෙනම් 91800ට අපි එකතු කරනවා පුතේ 134200. බලන්න 91 800 200 92යි 34යි කියලා කියන්නේ 134න් 8ක් ගියාම පුතේ 126යි 126000යි ලක්ෂයයි කියන්නේ 226000යි පුතේ. මම හිතනවා හරි කියලා. එහෙනම් විකුණුම් වලින් ආපසු එවුම් අඩු කරාට පස්සේ යගේ එන්න ඕනේ 226000. එහෙනම් 226000යි 10 හැදිලා තියෙන්නේ 18000ක් අඩු වෙනවා. දැන් පහළට එද්දී අඩු වෙනවා නම් උඩට යද්දී මොකක් කරන්න ඕනද? එකතු කරන්න ඕන පුතේ. එහෙනම් 226000ට එකතු කරන්න 18000ක් ඔබට ලැබෙනවා 14යි 18යි කියන්නේ 244000ක් වෙන්නේ නැති සමන්ගේ ව්‍යාපාරයේ විකුණුම් තියෙන්නේ නැත්තේ. සමන්ගේ ව්‍යාපාරයේ විකුණුම් තියෙන්නේ නැත්තේ 244000ක්. ඒ නිසා තමයි දර ලාභය 91800ක් ආවේ. ඒ කාරණේ අපි සම්පූර්ණ කළා. ඊළඟට බලමු පුතේ මේ විකුණුම් පිරිවැය හොයන් තියෙන තැන අපිට ඉතුරු ටික හදන්න බලන්න. ගැණුම් වල පිරිවැය හොයාගන්න ගැණුම් තීරබදු අවශ්‍යව මඩු කළ බලන්න කීයක් එනවද කියලා. 117600යි ඒකෙන් 12600ක් අඩු වෙනවා. ඒතර 105000යි ඒකට එකතු වෙන්න ඕන පුතේ 11950. එතකොට 116යි 950ක් තමයි එන්නේ පුතේ. 116යි 950ක් තමයි එන්නේ. එක ලක්ෂ 16950. එන ආරම්භක තොගයට අපි ඒක එකතු කරන්න ඕන. එකතු කරමු. කරන්න එකතු මාත් එක්ක ආරම්භ තොගයට එකතු කරමු. 116යි 950ට එකතු කරන්න 20යි 750ක්. එතකොට 116යි 20යි කියන්නේ 136යි 950යි 50යි 137යි 700යි 1,37,700යි 137,700ක් කියන්නේ බලන්න මගේ ගණනය කිරීම නිවැරදි කියලා. ඊට ඔබට උසස් පෙළ විභාගයේ මේ ගණනය කිරීම සඳහා ගණක යන්ත්‍රය භාවිත කරන්න පුළුවන්. ඒ නිසා දැන් දේශ වෙලා තියෙන්නේ. රයිට් බලමු. එහෙනම් 1,37,700න් කීයක් ගියාමද 134,200 හැදිලා තියෙන්නේ. එච්චරයි බලන් තියෙන්නේ. 137,700 අපේ සම්පූර්ණ විකුණුම් පිරිවැය තිබිලා තියෙන්නේ. විකුණුම් ගැණුම් වලට අදාළ පිරිවැයන් තිබිලා තියෙන්නේ. ඒකෙන් අවසාන තොගේ අඩු වුණාම තමයි 134,200 හැදිලා තියෙන්නේ.
එහෙනම් කීයද අඩු වෙලා තියෙන්නේ? අපිට හොයාගන්න පුළුවන්. ඊටම සරල කාරණයක්. නෑ 134යි 200 137 700ක් වෙන්න කීයක් තියෙන්න ඕන? ඔබට පේනවා 134 37 වෙන්න තියෙන්න ඕනි 3000ක් 200 800 වෙන්න තියෙන්න 500ක්. එහෙනම් අවසන් තොගේ මේ ව්‍යාපාරයේ තියෙන නැති කීයද පුතේ? 3500ක්. මේ ව්‍යාපාරයේ අවසන් තොගේ තියෙන්නේ එහෙනම් කීයද? 3500ක්. එහෙනම් අන්න දැනුම් වලට අදාළ පිරිවැයන් ටිකෙන් අපි අවසාන තොගය හොයාගත්ත 3500 අඩු වුණාම 134 200යි ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය. විකුණුම් වලින් විකුණුම් පිරිවැය ගියාම 91800 දල ලාභය. ඒතර අපි බලන්න අපිට හොයන්න කාරණා ටිකක් දීලා තිබුණා. ඒ කාරණා අපි තම සාර්ථකව හෙව්වා. ඒතර මෙතෙන්දී හොඳින් මතක තියාගන්න ඕනේ කාරණයක් මේ වගේ අඩුපාඩු සම්පූර්ණ කරන ගානක් හදද්දී ගිණුමේ පල්ලහැට යද්දී අඩු වෙච්ච ඒවා ගිණුම උඩහට යද්දී මොකක් වෙන්න ඕනද? එකතු වෙන්න ඕනේ පුතේ. රයිට්. ගිණුමේ පල්ලහැට යද්දී එකතු වෙලා තියෙන දෙයක් නම් ගිණුම උඩහට යන මොකක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. මම හිතනවා මේ කාරණේ ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. එතන මේ වෙළඳ ගිණුම සකස් කිරීම පිළිබඳ මේ අභ්‍යාස ඔබත් එක්ක මම තුනක් කතා කරා. තවත් අභ්‍යාස ඔබට දීලා තියෙනවා. අපි ඊළඟට බලමු ව්‍යාපාරික දර ලාභ අනුපාතය හොයලා ඒ ආශ්‍රයෙන් කරන ගැලපීම් කරන්නේ කොහොමද කියලා.